जातिक वृत्ति समिति मध्यस्थाने सभापति केडी लालकांत सहोदरे ඇතුළු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සඳහා නායකත්වය සපයන අපේ සහෝදරවරුන්ගෙනු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ආරාධනෙ පිළි අරගෙන මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ලංකාවේ බොහෝ වෘත්තීය සමිති නියෝජනය කරන නියෝජිත මහත්ම මහත්මීන්ගෙනු ඒ වගේම අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙනු හිතවතියන්ගෙනු සියලු දෙනාගේම අවසරයි. පළමු කොටම අපි ස්තුතිවන්ත වෙනවා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ආරාධනය පිළි අරගෙන අපට සවන් දෙන්න අපිත් එක්ක කතා බහ කරන්න අපේ වැඩපිළිවෙල පිළිගන්න මෙම අවස්ථාවට සහභාගී වීම පිළිබඳව මීට පෙර අපිත් එක්ක කතා කරපු බොහෝ පිරිසක් මෙතන ඇති. ඒ වගේම පළමු වතාවට අපිත් එක්ක කතා බහ කරන අපිට සවන් දෙන අපිත් එක්ක සාකච්ඡා කරන බොහෝ පිරිසකුත් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අපට ලොකු සතුටක් තිබෙනවා අපේ පක්ෂ කෙරෙහි අපේ වැඩපිළිවෙල කෙරෙහි මෙතෙක් අපි දිහා අවධානය යොමු නොකරපු ඒ දිහා සොයන්න නොබලපු බොහෝ පිරිසක් අපේ පක්ෂ කෙරෙහිත් අපේ වැඩපිළිවෙල කෙරෙහි අවධානය යොමු කරන්න සාකච්ඡා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සතුටක් තිබෙනවා. විශේෂයෙන්ම මේක මැතිවරණ කාල පරිච්ඡේදය අගෝස්තු මාසේ 17 වෙනිදාට ඉදිරි අවුරුදු 5ට අපි සතුව තියෙන බලය කවර කණ්ඩායමකට බාර දෙනවාද කියන එක තමයි අගෝස්තු මාසේ 17 වෙනිදා තීරණය කරන්න තිබෙන්නේ. අපේ රටේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාව අත. ඒ පරමාධිපත්‍ය බලය ආකාර 3කට ක්‍රියාත්මක වෙනවා. එහි එක් ආකාරයක් තමයි එක් කොටසක් තමයි ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද ජනතා නියෝජිත ආයතනයන් හරහා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙනවා. සතුව තියෙන බලය තිබෙන්නේ ජනතාව සතුව. දැන් මේ මාසේ බලය තියෙන ජනතාව ගාව. ඒ නිසානේ වැඩිපුර අත වනන්නේ, වැඩිපුර hina වෙන්නේ, දකින්න තැන වඳින්නේ, ගෙදර ඉන්නේ. මේ මාසේ බලය ජනතාව ගාව. අගෝස්තු මාසේ 17 වෙනිදා ජනතාව සතුව තියෙන බලය ඉදිරි අවුරුදු 5ට తాවකාලිකව කණ්ඩායමකට බාර දෙනවා. ඊට පස්සේ අපි යනවා ඒගොල්ලෝ පස්සේ. මොකද ඒගොල්ලෝ ගාවනේ බලය තියෙන්නේ. දැන් එතකොට අපිට සාකච්ඡාව තිබෙන්නේ මේ අගෝස්තු මාසේ 17 වෙනිදා. අප සතුව තියෙන බලය අපි පවරා දෙන්නේ කාටද? මේක තමයි 17 වෙනිදා අපිට ගන්න තිබෙන තීරණය. එතකොට මේ 17 වෙනිදා පවරා දෙන කණ්ඩායම කවර දෙයද කරන්නේ? අපි අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා කියනවා අගෝස්තු මාසේ 17 වෙනිදා ඔබ සතුව තියෙන බලය අපට පවරා දෙන්න తాවකාලික අවුරුදු 5කට මෙන්න අපි කරන දේ. ඒක තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩපිළිවෙල හැටියට අපිට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මම හිතන්නේ අනිත් ධාරාවන් ගැන දැන් කතා කරන එක තේරුමක් නැහැ. මොකද ඒවා යල් පැනලා තිබෙන්නේ. අපේ රට අලුත් දෙයක් නිර්මාණය කරන්න හෝ අපේ රටත් අපේ රටේ ජනතාවත් අලුත් දිශාවකට ගෙන යන්න හෝ අනිත් දේශපාලන කඳවුරු දෙකට හැකි වේවි කියලා අපි විශ්වාස කරන්නේ. ඒවා දැන් යල්පිනු තවදුරටත් වළංගු නොවන ව්‍යාපාරයන් බවට පත් වෙලා අවසන්. වැඩපිළිවෙල තුලින් පමණක් නෙවෙයි මුහුණ තුලින්ද හැසිරීම තුලින්ද පෙනුමින්ද ඒ සියල්ල යල්පනලා තිබෙනවා. ඒ අපේ රටේ ජනතාවත් නව ගමනකට නව දිශාවකට යොමු කළ යුතු තිබෙනවා. ඒ නව ගමන නව දිශාව වෙනුවෙන් තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරලා තිබෙන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික කරුණු දෙකක් අඩංගුව තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන එකක් රට අනෙක ජනතාව. සතුටින් ඉන්න පුළුවන් ජනතාවක් හැදීම අපේ අරමුණක් තිබෙනවා. ඒ වෙනුවෙන් දරුවන්ට අධ්‍යාපනය, පවුලට ආදායම් මාර්ගයක්, ඉන්න නිවහනක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, කාර්යක්ෂම රාජ්‍ය පාලනය. ආදායමක් තිබෙනවනම් දරුවන්ට ආදායම් මාර්ගයක් තිබෙනවනම් දරුවන්ට අධ්‍යාපනයක් තිබෙනවනම් ඉන්න නිවහනක් තිබෙනවනම් නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙනවනම් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තිබෙනවනම් ජනතාව සතුටින් ඉන්නවා. ඒක කර්මුණක් අපේ ජනතාව සතුටින් තියන්නේ. හැබැයි ජනතාව සතුටින් තිබූ පළියට රටක් ස්ථාවර වෙන්නේ නැහැ. ඊළඟ අපේ පරිච්ඡේදය එක පරිච්ඡේද වෙන් කරලා නේද අපි අඩංගුව ගත්තොත්
රටක් ස්ථාවර කරන්න. රටක් ස්ථාවර කරන්නේ කොහොමද? පෞගේ කාලේ බොහෝ අය කතා කරා රටක් ස්ථාවර කරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගානින් කියලා. රටක ස්ථාවරත්වය රඳා පවතින පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගානින් නෙවෙයි. රටක ස්ථාවරත්වය රඳා පවතිනවා ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස. ඒ රටේ මොනතරම් ප්‍රමාණයකට තහවුරු කරන්න පුළුවන්ද? නීතිය සහ විධානයේ ආධිපත්‍යය ඒ රටේ මොනතරම් ප්‍රමාණයකට තහවුරු කරන්න පුළුවන්ද? ඊටම ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය මොනතරම් ප්‍රමාණයකට ශක්තිමත් කරන්න පුළුවන්ද? සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජනතාව අතර ජාතික සමගිය මොනතරම් ප්‍රමාණයකට ගොඩනගන්න පුළුවන්ද? ජාතික ආරක්ෂාව මොනතරම් ප්‍රමාණයකට තහවුරු කරන්න පුළුවන්ද? මේ කරුණු පහ මත තමයි රටේ ස්ථාවරත්වය රඳා පවතින. ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය, ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාද සහ නිදහස, නීතිය සහ විධානයේ ආධිපත්‍යය. එනිසා අපේ මේ වැඩපිළිවෙල සමන්විත වෙනවා සතුටින් තැබිය හැකි ජනතාවක් හා ස්ථාවර රටක්. මේ අරමුණෙන් තමයි අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තිබෙන්නේ. එහිදී ප්‍රධාන කොටසක් වෙන් වෙනවා අපේ රටේ ආර්ථිකයේ ගොඩනැගීමකින් තොරව මා යටින් කියලාද කිසිවක් කරන්න බෑ. ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්නේ නැතුව දරුවන්ට අධ්‍යාපනය දෙන්න බෑ. රටක් ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගන්නේ නැතුව හොඳ සෞඛ්‍ය සේවයක් දෙන්න බෑ. රටක් ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගන්නේ නැතුව දරුවන්ට ආදාය මාර්ගයක් දෙන්න බෑ. රටක් ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගන්නේ නැතුව නිරෝගී සම්පන්න ජීවිතයක් දෙන්න බෑ. රටක් ආර්ථික ශාස්ත්‍රීය ජයග්‍රහණ අත්පත් කරගන්නේ නැතුව කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් දෙන්න බෑ. ඒ නිසා අපේ රටේ මේ මුළු වැඩපිළිවෙලම මූලික හරයන්ම සාර්ථක වෙන්නේ ආර්ථිකයේ අත්පත් කරගන්නා ජයග්‍රහණ මත. ඉතින් අපි ඒ සඳහා ආර්ථිකයේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. හැබැයි ආර්ථික ජයග්‍රහණ විතරක් ප්‍රමාණවත් නෑ. ආර්ථික ජයග්‍රහණ විතරක් ප්‍රමාණවත් නෑ. ආර්ථිකයේ අත්පත් කරගන්නා ජයග්‍රහණ සාධාරණව බෙදින්න ඕන. මම නැවතත් කියනවා සමානව නෙවෙයි සාධාරණව බෙදින්න ඕන. ඒ වගේම ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඕන. දැන් අපි දන්නවා අපේ රටේ ජාතික ධනෙ 51% දෙන්නේ බස්නාහිර පළාත. මොනතරම් කුඹුරු තිබුණත් මොනතරම් ජනගහනයක් එළිය හිටියත් රටේ ජාතික ධනෙ 51% උත්පාදනය කරන බස්නාහිර පළාත. උතුරු මැද පළාත රටේ ජාතික ධනයට සපයන 4%යි. වයඹ පළාත රටේ ජාතික ධනයට සපයන 9%යි. ඒ කියන්නේ මොකක්ද? ආර්ථිකය එක තැනක ගොඩනගෙනවා වෙනවා වගේම ආර්ථිකේ ප්‍රසාරණය වෙන්න ඕන. ආර්ථික වර්ධනය කියන්නේ ඒකට. ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න වගේම ආර්ථිකේ පැතිරෙන්න ඕන. හැබැයි අපේ රටේ පහුගිය කාලේ පුරාවට මොකද්ද උනේ? ආර්ථිකයේ බස්නාහිර කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයක් ගොඩනැගුණා. ගමේ කෙනා රස්සාව කරන්න බස්නාහිරට එන්න ඕන. ගමේ කෙනා මේසන් වැඩ කරන්න කොළඹට එන්න ඕන. ගමේ කෙනා බිල්ඩින් එකක් හදන්න කොළඹට එන්න ඕන. ගමේ කෙනා එළවලු ටිකක් විකුණන්න කොළඹට එන්න ඕන. බස්නාහිර කේන්ද්‍ර කරගත්තු ආර්ථික වර්ධනය ගැන තමයි පැරණි පාලකයන්ගේ යල්පිනු පාලකයන්ගේ දැක්ම. අපේ දැක්ම වළක්වන්න බැරි විදිහටම බස්නාහිර කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයක් තිබෙනවා වගේම ඒ ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙන්න ඕන. කාටද පිළිගන්න පුළුවන් බස්නාහිර පළාතෙන් 51% ජාතික ධනයට එකතු කරනකොට උතුරු මැද පළාත 4%යි ජාතික ධනයට එකතු කරන්නේ. අපිට මහා කුඹුරු යායවල් පේනවා. අපිට මහා ජනගහනයක් පේනවා. මහා භූමි සම්පතක් පේනවා. හැබැයි රටේ ජාතික ධනයට එකතු කරලා තියෙන 4%යි නම් එහෙට ආර්ථිකේ ප්‍රසාරණය වෙලා නැහැ. ඒ නිසා අපේ ඉලක්කයක් ආර්ථිකේ වර්ධනය වගේම ආර්ථිකේ ප්‍රසාරණය. ඊළඟ ආර්ථිකේ සාධාරණත්වය. ආර්ථිකේ සාධාරණත්වකින් තොරව අධ්‍යාපනයේ සාධාරණව දෙන්න බෑ. ආර්ථිකේ සාධාරණත්වකින් තොරව නීතිය සාධාරණව දෙන්න බෑ. ආර්ථිකේ සාධාරණත්වකින් තොරව සෞඛ්‍ය සේවය සාධාරණව දෙන්න බෑ. ආර්ථික සාධාරණත්වකින් තොරව ජීවිතේ සාධාරණ වෙන්නේ නැහැ. එහෙනම් ආර්ථික සාධාරණත්වය අතිශය වැදගත්. අදර ගත්තොත් අපේ රටේ ඉහළම 120 රටේ ජාතික ධනයෙන් 55.1ක් භුක්ති විඳිනවා. මම හිතන්නේ මෙතන කවුරුවත් නැහැ ඒකට අයිති වෙනවා. කලබල වෙන්න එපා. සමන් ඔයාවත් අයිති නෑ. මේ බිල්ඩින් එක අපේ අයිතිකරු. මොකද ඉහළ ඉන්න 120ක් අපේ රටේ ජාතික ධනෙ ඉහළම ඉන්න 120 55.1ක් භුක්ති විඳිනවා. පහළම ඉන්න 120ට හම්බෙන්නේ රටේ ජාතික ධනෙන් 3.6යි. තවත් පැහැදිලි කරොත් පාන් ගෙඩියක් පෙති 100කට කැපුවොත් 20 දෙනෙක් ඒ 100න් පාන් පෙති 55ක් ගන්නවා. තව 20 දෙනෙකුට
ඒ පාන් ගෙඩියෙන් හම්බෙන්නේ පෙති 3මාරයි සාධාරණ. මේ කොහොමද සාධාරණ? ඒ නිසා ආර්ථිකයේ සාධාරණත්වයක් අපිට ඕන. තවත් කිව්වොත් ආණ්ඩුවේම වාර්තා කියනවා රටේ ජනගහනයෙන් 42%ක රටේ ජනගහනයෙන් 42%ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. ඒක රුපියල් 270ට අඩුයි ජනගහනයෙන් 42%ක ආදායම. ඒගොල්ලන්ගේ ජීවිතේ කුමක්ද? ඒ නිසා අපිට සැලකිය යුතු ප්‍රයත්නයක් සැලැස්මක් අවශ්‍යයි මේ ආර්ථිකයේ සාධාරණත්වය හදන්න. එයි මේ ආර්ථිකය ගොඩනගන්නේ අපි මෙතනින් ඔබ අපි හැමදෙනාම. රටක ජාතික ධනය ඇති වෙන්නේ කොහොමද? වැඩ කරපුවා. තේවත්තේ දලු කඩන්න ඕන. රබර් වත්තේ කිරි කපන්න ඕන. ගල් වලේ ගල් කඩන්න ඕන. පාරේ තාර දාන්න ඕන. ව්‍යාපාරයකට බැංකුවෙන් සේවාව සපයන්න ඕන. ශ්‍රම බලකාය පාසලෙන් හදන්න ඕන. ත්‍රිවිල් මල්ලි කෙනෙක් හයර් එකක් ගියාමින් ඒ වැඩ කරන එකට සේවය සපයන්න ඕන. රටේ ජාතික ධනය නිෂ්පාදනය වෙන්නේ වැඩ කරලා. තේවත්තේ දලු කඩලා රටේ ජාතික ධනය එකතු වෙනවා. රබර් වත්තේ කිරි කපලා රටේ ජාතික ධනය එකතු වෙනවා. ගල් වලේ ගල් කඩලා රටේ ජාතික ධනය එකතු වෙනවා. ෆැක්ටරිය වැඩ කරලා රටේ ජාතික ධනය එකතු වෙනවා. ඒ ෆැක්ටරියට බැංකුවක සේවාව සපයලා රටේ ජාතික ධනයට සපෝට් එකක් දෙනවා. ඉස්කෝලේ උගන්වලා රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන සම සම්පත හදනවා. ත්‍රිවිල් එක හයර් කරලා රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන කෙනාට සේවාවක් සපයනවා. බස් එකේ ඩ්‍රයිවර් වැඩේ කරලා රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන කෙනාට සේවාවක් කරනවා. දුම්රිය සේවාව පවත්වාගෙන ගිහිල්ලා රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන කෙනාට සේවාවක් සපයනවා. රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන අපි. තේවත්තේ දලු හැදුනට වැඩක් නැහැ කඩන්න කෙනෙක් නැත්නම්. රබර් වත්තේ කිරි ඉරුණට වැඩක් නැහැ කපන්න කෙනෙක් නැත්නම්. පොල් වත්තේ පොල් හැදුනට වැඩක් නැහැ කඩන්න කෙනෙක් නැත්නම්. මහා ගලක් තිබ්බට වැඩක් නැහැ කඩන්න කෙනෙක් නැත්නම්. බිල්ඩින් මැෂින් තිබ්බට වැඩක් නැහැ වැඩ කරන්න සේවකයෙක් නැත්නම්. ඒ නිසා රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන කවුද? වැඩ කරලා. මහමුදේ ජීවිතයේ පිළිබඳව ආසාවක් නැත්තර මහා දීවර සම්පතක් නිලන දීවරයා අපේ රටේ ජාතික ධනය එකතු කරනවා. කුඹුරේ වැඩ කරන දින නැති, වෙලාවල් නැති, පැය 8 වැඩමුර නැති, පෝය නිවාඩු නැති ගොවි ජනතාව වැඩ කරලා ජාතික ධනය නිෂ්පාදනය කරනවා. තේවත්තේ දලු කඩන කෙනා වැඩ කරලා ජාතික ධනය නිෂ්පාදනය කරනවා. අපි ඔක්කොම වැඩ කරලා ජාතික ධනය නිෂ්පාදනය කරන අය. හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ? මේ එකතු වෙන මහා ජාතික ධනය අතිශය අසාධාරණ ලෙස බෙදෙනවා. මේක වෙනස් කිරීමකින් තොරව අපේ රටේ ආර්ථිකය ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපේ වැඩපිළිවෙලේ එක් ප්‍රධාන සාධකයක් තමයි මේ ඇති වෙන ජාතික ධනය කොහොමද සාධාරණ බෙදෙන්නේ? සමහර අය කියනවා ජීපී කවුත් ගෙවල් දෙකක් තිබ්බොත් ගයක් ගන්නවා, කාර් දෙකක් තිබ්බොත් කාර් එකක් ගන්නවා, ලොරි දෙකක් තිබ්බොත් ලොරියක් ගන්නවා, අක්කර දෙකක් තිබ්බොත් අක්කරයක් ගන්නවා, බිල්ඩින් බෝරු හොඳයි. එහෙම කරන කතාව එහෙම එකක් නෙවෙයි. මේක මේ සරදියල් පන්නේ කතාවක් නෙවෙයි. නේ සරදියල් ඉස්සර කරද්දී තමයි සිගරට් වෑන් එක යනකොට උතුවන් කන්ද හරියෙන් කොටන් දෙකක් පාර නුවර පාරට දාලා සිගරට් වෑන් එක නතර කරලා සල්ලි ටික අරගෙන උතුවන් කන්ද මිනිස්සුන්ට බෙදුවා. හොඳම සරදිය. මම දැක රවි කරුණාක මහත්තයෙක් කිව්වා ඉදිරිපත් කරේ සරදියල් අය වැයක් කියලා. සරදියල් කවුද කියලා දන්නේ නැතුව. ඉතින් මේ අපි යෝජනා කරන්නේ සරදියල් පන්නේ ආර්ථිකයක් නෙවෙයි. තියෙන කෙනාගෙන් පැහැරගෙන අඩු ආදායම් ලාභී කෙනාට බෙදෙන ආර්ථිකයක් නෙවෙයි අපි මේ කියන්නේ. අපි මේ කියන ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ බෙදෙන ආර්ථික ක්‍රමවේදයක් ඕන. ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ බෙදෙන්නේ නැත්නම් අධ්‍යාපනයේ සාධාරණ. අද ඔබ ඈත ගම්මාන වලට ගිහිල්ලා බලන්න. පාසල තියෙනවා ගොඩනැගිල්ලක් නේ. ගොඩනැගිල්ල තිබ්බොත් ඩිස් බංකුවනේ. ඩිස් බංකුව තිබ්බොත් කළු ලෑල්ලනේ. කළු ලෑල්ල තිබ්බොත් හුණු කෑල්ලනේ. හුණු කෑල්ල තිබ්බොත් ටීචර් නෝනනේ. ටීචර් නෝන හිටියොත් උගන්වන්නෙත් නෑ. ඔබ අද ගිහිල්ලා ඔබගේ පාසලේ දරුවගෙන් අහන්න පීරියඩ් අටෙන් පීරියඩ් කීයක් ඉගෙනුවද කියලා. උපරිම 4යි හෝ 5යි. ඒ දරුවන්ගේ අධ්‍යාපනය මොකක්ද? හැබැයි ඒ වැඩ කරන ජනතාවගේ දුව දරුවගේ අධ්‍යාපනය ඒගොල්ලන්ගේ දුව දරුවන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. යාන්තම් තනියම යමක් කමක් කරගන්න පුළුවන් වෙනකොට මේගොල්ලන්ගේ දරුවෝ ලංකාවෙන් පිටමන් කරනවා. ඔය බොහෝ පිරිසකගේ ඔබගෙන් ඡන්දෙ ඉල්ලගෙන ඉන්න ඔබගේ පාලකයෝ බවට පත් වෙන බොහෝ පිරිසකගේ දරුවෝ ලංකාව ඉගෙන ගන්නෙත් නෑ. උසස් අධ්‍යාපනයේ එස්.බී. දිසානායක දරුවැරිය ඕස්ට්‍රේලියාවට. අධ්‍යාපනයේ බන්දුල ගුණවර්ධන දරුවැරිය
ඇමරිකාවට. අධ්‍යාපන සේවය ඇමති දුමින්ද දිසානායක ඉගෙන ගන්න ගියේ ඇමරිකාවට. ජනාධිපති මහින්ද රාජපක්ෂ නේද? නීතිඥ වෙන්න පුතා ඇරියේ එංගලන්තෙට. තුන්වෙනි පුතා ඇරියේ හඳට යන්න නේ රුසියාවට. ඒගොල්ලෝගේ දරුවෝ අපේ දරුවන්ට බැරි වෙලාවක් චන්ද්‍රග්‍රහණයක් තිබ්බොත් නේද? අපිට චන්ද්‍රග්‍රහණය බලන්න උපකරණයක් නැහැ ඉස්කෝලේ. සූර්යග්‍රහණයක් කිව්ව ටීචර් කියනවා නේද? ලාම්පුවට අල්ලලා දැලි ටිකක් ගාගෙන වීදුරු අරගෙන අපි බලනවා සූර්යග්‍රහණ. ඒගොල්ලන්ගේ දරුවෝ හඳට ගිහිල්ලා හඳ බලනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ දරුවෝ නෙවෙයිද? සාධාරණද මේක? ඉතින් අධ්‍යාපනයේ සාධාරණත්වයක් හැදෙන්න ඕන. අධ්‍යාපනයේ සාධාරණත්වයක් හදන්න බෑ ආර්ථික සාධාරණත්වයක් නැතුව. සෞඛ්‍ය සේවය සාධාරණද? මට කියන්නේ සෞඛ්‍ය සේවය සාධාරණද? අපේ ජීවත් වීමේ අයිතිය අපිට සාධාරණ කරලා තියෙනවද? නෑ. අපේ රටේ ගැබිනි මව්වරුන්ගෙන් 20%කට රක්තහීනතාවයෙන් පෙළෙනවා. ඒ කවුද? ඒ ගැබිනි මව්වරුන් 20%ම අපේ රටේ වැඩ කරන ජනතාවගේ බිරින්දෑවරුන්. එහෙනම් වැඩ කරන ජනතාවගේ බිරින්දෑවරුන් මුළු ගැබිනි මව්වරුන්ගේ 20%ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් ඒ ගැබිනි මව බිහි කරන දරුවා කවරෙක්ද? ලේහිගකෙන් ගැබිනි මව පෙළෙනවා. අපේ ගම්වල සංස්කෘතියක් තියෙනවා. එක බිත්තරේ හරි ගෙනලා පොඩි කරලා කන්න දෙන්නේ ගැබිනි මවට. අල්ලපු ගෙදරින් කොස් ඇඹුල හරි නේද? පොලොස් ඇඹුල හරි හදලා ගැබිනි මවට කන්න දෙනවා. ඒත් මොකද සිද්ධ වෙලා තිබුණේ? ගැබිනි මව්වරුන්ගෙන් 20%ක් රක්තහීනතාවෙන් පෙළෙනවා. අපේ දරුවන්ගෙන් 25%ක් අධිබන්ධ පෝෂණයෙන් පෙළෙනවා. දරුවන්ගෙන් 25%ක් වයසට අනුව බර නැහැ. වයසට අනුව හැදිලා නැහැ. වයසට අනුව මොලේ වර්ධනය වෙලා නැහැ. ඔය හොන්දු මාන්දු වෙච්ච දරුවෝ ඉන්නවා. හොඳද මේ රට? ඒ අධිමන්ද පෝෂණයෙන් පෙළෙන හැම දරුවම මේ රටේ වැඩ කරන අම්මා තාත්තගේ දරුවෝ සාධාරණයි. මවට හරියමන් ලේ ටිකක් නැත්නම්, දරුවට හරියමන් ආහාර වෙලක් නැත්නම්, දරුවට හරියමන් අධ්‍යාපනයක් නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ අපේ රටේ අධ්‍යාපනය? අපි සල්ලි තියනවද නැද්ද? දුප්පත්ද පොහොසත්ද? ගමේද නගරේද? උගත්ද නූගත්ද? ભેදකින් තොරව අපේ හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට උගන්වන්න වේස මහන්සි වෙනවා. ලෝකේ තමන්ගේ දරුවන්ට උගන්වන්න වේස මහන්සි වෙන වැඩිම දෙමව්පියෝ ඉන්නේ ලංකාවේ. ඊළඟ ජපාන, ඊළඟ ඉන්දියාව. තමන්ගේ දරුවන්ට ඉගැන්වීම තමයි අපේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු. ඔබ වැඩ කරලා ඔබගේ බලාපොරොත්තු මොකක්ද? තමන්ට වඩා හොඳ ජීවිතයක් තමන්ගේ දරුවන්ට දෙන්න ඕන කියලා. ඔබ පඩියක් අරගෙන ඔබගේ බලාපොරොත්තු මොකක්ද? තමන් විඳින දුක තමන්ගේ දරුවට අත්පත් නොවෙන්න ඕන කියලා. ඔබ වැඩ කරලා ඔබගේ බලාපොරොත්තු මොකක්ද? තමන්ට වඩා වැඩි අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට දෙන්න ඕන කියලා. හැම කෙනාම තමන්ගේ දරුවන්ට උගන්වන්න කියලා මහා බලාපොරොත්තුකින් ඉන්නවා. කොයිතරම්ද කියනවනේ. මට මේ ළඟදී කොළඹ වෛද්‍යවරු කණ්ඩායමක් සමීක්ෂණ වාර්තාවක් දුන්නා. ඒ සමීක්ෂණ වාර්තාව අනුව ලංකාවේ වැඩිම දරු උපත් සිද්ධ වෙන්නේ ජනවාරි මාසේ 15ත් 31ත් අතර. එයි. ජනවාරි 31ට කලින් ඉපදුනොත් අවුරුද්දක් කලින් ඉස්කෝලේ යව ගන්න පුළුවන්. ඉතින් දරු ගැබට දින තියෙන පෙබරවාරි 14. සති දෙකක් කුසේ හිටියොත් අවුරුද්දක් ගෙදර ඉන්න වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? කුසේ ඉන්න කාලය අඩු කරනවා. පුද්ගලික රෝහල් වලට ගිහිල්ලා සීසරින් සත්කම් හරහා ස්වභාවික දරුවා ඉපදෙන්න ඉඩ නොදී කෘත්‍රිමව දරුවා එළියට ගන්නවා. එයි උගන්වන්න. කොහෙද එහෙම අම්මලා ඉන්නේ ලෝකේ? ඒ තමන්ගේ ස්වභාවික දරුවෝ උපතකට ඉඩ නොදී කෘත්‍රිමව දරුවෝ උපද්දවනවා අධ්‍යාපනය වෙනුවෙන්. හැබැයි මොකද්ද ප්‍රතිඵලය? සාමාන්‍ය පෙළට යනකොට 60000ක් කැලෙනවා. සාමාන්‍ය පෙළට කලින් ළමයි 60000ක් කැලෙනවා. 3,60,000ක් පළවෙනි පන්තියට ඇතුල් වෙනවා. 60000ක් කැලෙනවා සාමාන්‍ය පෙළට කලින්. සාමාන්‍ය පෙළෙන් 1,40,000ක් කැලෙනවා. දැන් අපේ දරුවන්ගේ 3,60,000යි ඕ ලෙවල් වලට යටින් ඉන්නවා 2,00,000ක් දරුවෝ. කවුද මේ දරුවෝ? මේ දරුවන්ගෙන් සාතිසේ බහුතරය ඇත්තම ගත්තොත් මේ 2,00,000ම ගත්තොත් අපේ රටේ වැඩ කරන අම්මා තාත්තගේ දරුවෝ. එක්ක ගොවි අම්මා තාත්තගේ, එක්ක රජයේ සේවකෙක්ගේ, එක්ක පෞද්ගලික සේවකෙක්ගේ, එක්ක දීවරයාගේ දරුවෝ තමයි මේ ඕ ලෙවල් වලට යටින් ඉන්න 2,00,000. එතකොට අපිට මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? අපි වැඩ කරලා ජාතික ධනෙ එකතු කරනවා. හැබැයි අපේ දරුවන්ට හරිය අධ්‍යාපනයක් නැහැ. ඒගොල්ලන්ගේ දරුවෝ මේ ඉගෙන ගන්නෙත් නැහැ. අධ්‍යාපන ඇමතිට තමන්ගේ දරුවන්ට මේ රටේ උගන්වන්න බැරි නම්, රටේ නායකයාට තමන්ගේ දරුවන්ට මේ රටේ උගන්වන්න බැරි නම්, උසස් අධ්‍යාපන ඇමතිට තමන්ගේ දරුවන්ට මේ රටේ උගන්වන්න බැරි නම්, ඒකෙන් කියන්නේ මොකක්ද? උසස් අධ්‍යාපන ඇමති දන්නා මේ රටේ අධ්‍යාපනයේ තරම. අධ්‍යාපන ඇමති දන්නා මේ රටේ අධ්‍යාපනයේ තරම.
අධ්‍යාපන සේවය ඇමති දන්නවා මේ රටේ ඉගෙනගෙන වැඩක් නැහැ කියලා. මේකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපනයේ සාධාරණත්වයක් හදන්න ඕන. ආර්ථික අධ්‍යාපනයේ සාධාරණත්වයක් හදන්න බෑ. නීතියේ සාධාරණත්වයක් හදන්න නැතුව. ඒ වගේම සෞඛ්‍ය සේවයට ගියෝ. අද අපේ රටේ පිළිකා රෝගයෙන් දවසකට මිය යනවා 12 දෙනෙක්. වකුගඩු රෝගයෙන් මිය යනවා 6 දෙනෙක්. හෘදාබාධ හේතු කොටගෙන මිය යනවා 108 දෙනෙක්. වාහන අනතුරු වලින් මිය යනවා 8 දෙනෙක්. සියදිවි හානි කරගෙන මිය යනවා 14 දෙනෙක්. 14 දෙනෙක් සියදිවි හානි කරගන්නවා. 8 දෙනෙක් මාර්ග අනතුරු වලින් මිය යනවා. 6 දෙනෙක් වකුගඩු රෝගයෙන් මිය යනවා. 12 දෙනෙක් පිළිකා රෝගයෙන් මිය යනවා. 108 දෙනෙක් හෘදාබාධ රෝගයෙන් මිය යනවා දවසකට. කල්පනා කරලා බලන්න. මේ අය කවුද? අද මහර්ගම රෝහලේ ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න රුපියල් 15000ක් නැතුව ඇඳේ වෙවුල ඉන්න අම්මා තාත්තා කවුද කියලා හොයලා බලන්න. මේ රටේ වැඩ කරන අම්මා තාත්තා. අද හෘදාබාධයක් හැදිලා ඔපරේෂන් කරගන්න රජේ රෝහලේ අවුරුදු 2-3 පොලිමේ ඉන්න ජනතාව හොයලා බලන්න. වැඩ කරන ජනතාව. අද වකුගඩු රෝගයක් හැදිලා ඒකට ඔපරේෂන් එකක් කරගන්න එහෙම නැත්නම් ලේ කාන්දුකරණය කරගන්න මාරු කරගන්න මිලක් නැතුව වෙහෙසෙන්නේ කවුද කියලා බලන්න. මේ රටේ වැඩ කරන ජනතාව. ඒ නිසා අපි නිකරුණේ මිය යන ජනතාවක් හරියමන් සෞඛ්‍ය සේවයක් නැති ජනතාවක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. හැබැයි ජාතික ධනෙ අපි හදන්නේ අපි. තේවත්තේ දලු කඩන්නේ අපි. රබර් වත්තේ කිරි කපන්නේ අපි. ෆැක්ටරිය වැඩ කරන්නේ අපි. ගල් වලේ ගල් කඩන්නේ අපි. කුඹුරේ වී ටික ගේන්නේ අපි. මුහුදේ මාළු සම්පත නෙලන්නේ අපි. ඒකට අවශ්‍ය සේවාව සපයන්නේ අපි. ඒකට අවශ්‍ය බැංකුවේ වැඩ කරන්නේ අපි. ඒකට අවශ්‍ය පාසලේ සම සම්පත අපි හදන්නේ. අපි තමයි වැඩ කරන්නේ. හැබැයි අපි වැඩ කරලා එකතු කරන ධනෙ ඒ ධනෙ ප්‍රතිලාභ අපිට නැහැ. ඒ ධනෙ ප්‍රතිලාභ වලට මොකද වෙලා තිබෙන්නේ? ඒ ධනෙ ප්‍රතිලාභ ඉතා කුඩා පංගුවක් කුඩා පිරිසක් ඒ මහා ධනය පොදි බැඳ ගන්නවා. මේක වෙනස් කරන්න නැතුව ආර්ථික සාධාරණත්වයක් හදන්න බෑ. ඔබ බලන්න. කේලිය රඹුක් වෙල්ලගේ කකුල ඔපරේෂන් කරගන්න ඕස්ට්‍රේලියා හෝටලයකින් වැටුණට පස්සේ කකුල ඔපරේෂන් කරගන්න වියදම් කරලා තියෙන ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 112ක්. දිමු ජයරත්න මහත්තයා බෙහෙත් ගන්න සිංගප්පූරු එලිසබෙත් රෝලෙන් වියදම් කරලා තියෙන ජනාධිපති අරමුදලින් ලක්ෂ 220කට විතර ප්‍රමාණය. අපිට අපේ දරුවකට හෘදාබාධයක් හැදුනොත් මොකද වෙලා තියෙන්නේ? ජනාධිපති අරමුදලින් 1,75,000ක් ගන්න ග්‍රාම සේව සහතිකය වුණා, ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය වුණා, දොස්තර මහත්තයාගේ සහතිකය වුණා, ෆයිල් ඔක්කොම මිටියකට ගහ ගන්න ඕන, අංකයක් දෙනවා, අංකෙට හැමදාම ෆෝන් එකකින් කතා කරන්න ඕන, අද හම්බ වෙනවද, හෙට හම්බ වෙනවද කියලා අපි අහන්න ඕන. හැබැයි කෙහෙලියට ආදායම් මාර්ග බලන්නේ ග්‍රාම සේව සහතිකේ වැඩක් නැහැ, ප්‍රාදේශීය ලේකම් සහතිකේ වැඩක් නැහැ, දොස්තර මහත්තයාගේ සහතිකේ වැඩක් නැහැ, ජනාධිපති අරමුදලින් සල්ලි දෙනවා. අගමැති දිමු ජයරත්නට ඒවා වැඩක් නැහැ, සල්ලි දෙනවා. එහෙනම් මොකද්ද වෙලා තිබෙන්නේ? අපිට තෝරාගන්න කියලා තියෙන මොකක්ද? මැරෙන්න සහ මැරෙන්න සූදානම් වෙච්ච ජීවිත බවට අපේ වැඩ කරන ජනතාවගේ ජීවිත පත් කරලා තිබෙනවා. ඒ නිසා අපිට අද සෞඛ්‍ය සේවයේ සාධාරණත්වයක් ඕන. අධ්‍යාපන සාධාරණයක් ඕන. සෞඛ්‍ය සාධාරණයක් ඕන. ඔබ ගිහිල්ලා බලන්න බන්ධනාගාර හිරගෙදර ගාව වැලිකඩ. කවුරුවත් ලොකු වාහන වලින් බැහැලා හිරකරුවෙක් බලන්න යනවද? නැහැ. කවුද හිරකරුවෙක් බලන්න යන්නේ? ත්‍රිවිල් එකේ නැගලා, එක්ක බයිසිකලේ නැගලා, ටියුබ් බෑග් එකේ සරම දාගෙන, කෑම පාර්සල් දාගෙන පොලිමේ ඉන්න අපේ අම්මලා අක්කලා හිරකරුව බලන්න යනවා. එනේ වැරදි කරන්නේ අපි විතරද? නැත් දඬුවම් ලැබෙන්නේ අපිට විතරයි. ප්‍රධාන කුඩු ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ එළියේ කුඩු උරුපු තරුණය ඇතුළේ. ප්‍රධාන ගණිකා මඩම් පවත්තගෙන යන ඒගොල්ලෝ. හැබැයි ගණිකා වෘත්තියේ යෙදුණු තරුණිය ඇතුළේ. විශාල පාතාලය මෙහෙවන්නේ ඒගොල්ලෝ. හැබැයි සාමාන්‍ය ගමේ රණ්ඩුවට පැටලෙන තරුණිය ඇතුළේ සාධාරණ නෙමෙයි. අධ්‍යාපනය සාධාරණ නැත්නම්, සෞඛ්‍ය සේවය සාධාරණ නැත්නම්, නීතිය සාධාරණ නැත්නම්, ඒ අයිතිවාසිකම් අපිට නැත්නම් මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක සාධාරණ රටක්. මේක අතිශය අසාධාරණ සමාජ ක්‍රමයක්. ඒ නිසා අපේ වැඩපිළිවෙල මුළුමනින්ම පෙළ ගැහිලා තිබෙනවා. සාධාරණ ආර්ථිකයක්, ජනතාවට ආර්ථිකයේ සාධාරණ පංගුව ලබා දෙන වැඩපිළිවෙලකට යොමු වෙන්න. ඒ වැඩපිළිවෙල සකස් නොකොට මේක ඉස්සරහට ගෙන යන්න බෑ. ඔබ හිතන්න අනෙක් කඳවුරු දෙකේ කාට හරි ආර්ථික සාධාරණත්ව හදන්න පුළුවන්ද? බෑ. එයි. ඔවුන් ආර්ථිකයේ ඉහළ කණ්ඩායම. ඔවුන් නීති හදන්නේ ඒකට. ඔවුන් බදු ප්‍රතිපත්ති හදන්නේ ඒකට. උන් එක්කම කරන්නේ ඔවුන් වෙනුවෙන්. එහෙනම් අපි අවුරුදු 67ක් ආණ්ඩු මාරු කරා. හැබැයි අවුරුදු 67ම
මේ රට පාලනය කරේ ඉහළ 120 කණ්ඩායමේ කොටසක්. 1947 ඉඳන් 56 දක්වා සේනානායක කොතලාවල. 65 ඉඳන් 70 දක්වා සේනානායක. අවුරුදු 14ක් අපේ රට පාලනය කළා තියෙනවා සේනානායක කොතලාවල වලව්ව. 56 ඉඳන් 65 දක්වා අවුරුදු 9ක්. 70 ඉඳන් 77 දක්වා අවුරුදු 7ක්. 94 ඉඳන් 2005 දක්වා අවුරුදු 11ක්. අවුරුදු 27ක් මේ රට පාලනය කළා තියෙනවා බණ්ඩාරනායක වලව්ව. 77 ඉඳන් 89 දක්වා අවුරුදු 12ක්. ඒ වගේම 2001 2002 වෙනි පොඩි කාලයක් මේ රට පාලනය කළා තියෙනවා කොල්ලුපිටිය වලව්ව. අවුරුදු 9ක් 2005 ඉඳන් 2014 දක්වා මේ රට පාලනය කළා තිබෙනවා මැදමුලන වලව්ව. ඒ නිසා මේ අවුරුදු 67න් අවුරුදු 63 64ක්ම රට පාලනය කළා තියෙන වලව්ව හතරක්. කොයිද අලුත් වෙලා තියෙන්නේ? ඉඳ හිටෝයි ප්‍රේමදාස මහත්තයා නේද අවුරුදු 2-3ක් පාලනය කරා. ඒ අරුණකොට වලව් හතරක් තමයි මේ රට පාලනය කරන්නේ. ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ තමයි අර උඩ පන්තියේ කණ්ඩායම. නිසා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති මොකක් වෙනුවෙන්ද හැදෙන්නේ? උඩ කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන්. ඒගොල්ලන්ගේ නීති මොකක් වෙනුවෙන්ද හැදෙන්නේ? උඩ කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන්. ඒගොල්ලන්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති මොකක්ද හැදෙන්නේ? උඩ කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන්. ඒගොල්ලන්ගේ රාජ්‍ය පාලනය හැදෙන්නේ මොකක් වෙනුවෙන්ද? උඩ කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා අද අපිට තිබෙන්නේ මොකක්? ඔය උඩින් පහළට බලයත්පත් කරගත යුතුයි. අවුරුදු 67ක් අපි රට පාලනය කරාට පාලනය කරලා තිබෙන්නේ රට උඩ ඉන්න කණ්ඩායම. ඔය උඩින් යට ඉන්න කණ්ඩායම අතර බලය අත්පත් කරගන්න නැතුව මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බෑ. අපි උපරිම උත්සාහ කරා වළක්ව ගන්න බැරි වුණා. තුනෙන් එකක් ගියා. ඉතුරු තුනෙන් එක භාණ්ඩාගාරේ තිබුණා. භාණ්ඩාගාරයේ තිබුණු තුනෙන් එක තෙල් ගබඩා කිරීමෙත් අලෙවි කිරීමෙත් භාණ්ඩාගාරයේ තිබුණු තුනෙන් එක යලි රාජ්‍ය සතු කර ගැනීම සඳහා අපේ වෘත්ති සමිති ව්‍යාපාරයත් වැඩ කරන ජනතාවත් සුවිශේෂ මෙහෙවරක් කරලා තමයි ඒ දේ ආරක්ෂා කරගත්තේ. අදත් පෙට්‍රෝලියම් එක මේ හා ප්‍රමාණයෙන් තිබෙන්නේ ඒ වැඩ කරන ජනතාවගේ මෙදියත් වීම මත. හැබැයි උන්ගේ සලස්ම දිය කර ඇරීම. විදුලි බල මණ්ඩලයට උන් සලස්මක් හැදුවා. කෑලි 8කට කඩා මේ පෞද්ගලීකරණය කරන්න. විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම. මේ කොටස් ටික මොකද කරන්න දුවේ? කෑලි වලට කඩන්න සැලසුම් කරා. අදත් විදුලි බල මණ්ඩලය ආරක්ෂා වෙලා තිබෙන්නේ අපේ රංජන් ජයලාල් සහෝදරයා ඇතුළු විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිතියේ දැවැන්ත ක්‍රියාකාරීත්වයක් හේතු කොටගෙන විදුලි බල මණ්ඩලය අදත් අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවුරුදු මාස 22 ආණ්ඩුවේ විදි වික්කා. 2003 මාර්තු මාසේ 28 වෙනිදා වික්කේ. 2003 මාර්තු මාසේ 28 වෙනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කා. රක්ෂණ වෙළඳපොලේ ආණ්ඩුවේ පංගුවක් ඕනේ නැද්ද? අපිට මූල්‍ය වෙළඳපොලේ ආණ්ඩුවේ පංගුවක් තියෙන්න ඕන. එහෙම නොත් මොකද අපි වෙන්නේ රටවල් වල මේ සියල්ල විවෘත කරලා ජනතාවට සේවයක් දෙන්න බෑ. තරඟකාරීත්වයක් ලෙස රාජ්‍ය මැදිහත් වී යුතු තිබුණා. මූල්‍ය වෙළඳපොලේ රක්ෂණ වෙළඳපොලේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ආණ්ඩුව මැදිහත් වෙමින් තිබුණා. මොකද්ද කරේ? 2003 මාර්තු මාසේ 28 වෙනිදා ඒක වික්කා සමාගමකට. සමාගම කොහෙද පිහිටලා තියෙන්නේ? ජිබෝල්ටා වල පිහිටවන ලද සමාගමකට. ජිබෝල්ටා කියන රටේ. හරිද? සමාගම පිහිටවලා තියෙන්නේ අප්‍රේල් මාසේ 1 වෙනිදා. සමාගමට වික්කේ මාර්තු මාසේ 28. ඒ ගිවිසුම ගහනකොට එහෙම සමාගමක් තිබෙත් නැහැ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වික්කේ එහෙම. අපි කෝප් සභාවට කැඳෙව්වා පරීක්ෂණ කරා කෝප් වාර්තා මේ කරුණු ඔක්කොම ඉදලා වුණා. අන්තිමේදී නඩුවකදී යලි පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට පවර ගන්න. ඒ විතරක් නෙවෙයි. තෙල් සංස්ථාව පෙට්‍රල් විකුණලා භූමි තෙල් විකුණලා ඩීසල් විකුණලා ලාභ ලැබුවේ නැහැ. තෙල් සංස්ථාව ලාභ ලැබුවේ නැව් වලට තෙල් ගහලා. අපිට තිබන්නේ තෙල් සංස්ථාව සතු තිබ්බ නැව් තෙල් අංශයක්. මාස 22 රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව මොකද කරේ? නැව් තෙල් අංශය හැදුවා මැරයින් සර්විස් කියලා පෞද්ගලික සමාගමක් බවට පත් කරා. පත් කරලා ඒක වික්ක ජෝන් කීල්ස්ලට. වරායේ තිබුණා නැව් තෙල් අංශයට අක්කර 8ක් සහ අක්කර 8කුත් රූට් දෙකක ඉඩමක් තිබුණා. තෙල් ටැංකි 8ක් තිබුණා. මේක වික්කේ මිලියන 1100ට. රුපියල් මිලියන 1100 කෝටි 110ට වික්කේ. තෙල් ටැංකි ටික වික්ක කෝටි 110ට. අක්කර 8යි රූට් දෙකේ ඉඩමත් වික්ක කෝටි 110ට. භාණ්ඩාගාරයට අවිලා තියෙන්නේ
1,110,000යි. මේ පරීක්ෂණය අපිට තහවුරු වුණා. ටැංකි ටික ගත්තා 1,110,000 දික් කරා ආයි සාක්කුව දාගත්තා. ඉඩම් ටික ගත්තා 1,110,000 දුන්නා. මෙහිම වික්කි. මේ පිළිබඳව නඩුවක් පැවරුණා. ඒ නඩුවේදී යලි තෙල් සංස්ථාව සතු තිබුණු නැවුතෙල් අංශය රජයට පවර ගන්න කියලා නියෝගයක් දුන්නා. එතකොට වරාය ඇමතිදී චමල් රාජපක්ෂ මහත්මයා ඉඩමයිතු තිබුණා වුන්ට. වුන් කරපු දේ තමයි තෙල් සංස්ථාවට මේවා පවරන වෙනුවට නැවත ටැංකි 2 3 ගානේ බෙදලා දුන්න පෞද්ගලික අංශයට. එනිසා මේ දෙකේම පැහැදිලි ප්‍රතිපත්තිය රාජ්‍ය අංශය දිය කර ඇරීම. හැබැයි අපේ ප්‍රතිපත්තිය රාජ්‍ය අංශය කාර්යක්ෂමව නිෂ්පාදනයේ බෙදා හැරීමේ සේවාවෙත් වෙළඳ පොලෙත් පංගුවක් අත්පත් කර ගැනීම ඉලක්ක කරගෙන තමයි අපි අපේ රටේ රාජ්‍ය අංශය මෙහෙවන්නේ. දැන් මතකයි ඒ කාලේ හැදුවා රනිල් වික්‍රමසිංහ මහත්මයා අමාත්‍යවරයෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමති. කවුද? මිලින්ද මොරගොඩ. එයාට පැවරලාම තිබ්බ මොනවද? මේවා විකුණන්න. අපි දවසක් පාර්ලිමේන්තුවේ ඇහුවා ලංකා බැංකුව විකුණනවද කියලා. ඒතර මිලින්ද මොරගොඩ කිව්වා ඒක වික්කට දැන් කවුරුත් ගන්නෑ. මේ 2003 වසරේ. ඔක 2003 වසර අපි සූදානම් කරලා තිබෙන්නේ ලංකා බැංකුව විකිණීම සඳහා සූදානම් කරන්න. මොකද දැන් දුන්නට කවුරුත් ගන්න නෑලු. මතක දාව ලංකා බැංකුවේ සේවකයන් ඉවත් කරලා නේද? ඒ සැලසුම හැදුවේ මොකටද? ලංකා බැංකුව ප්‍රතිව්‍යුහගත කරලා ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා විකුණන්න. මේම සැලසුම හදලා. එනිසා එක්සත් ජාතික පක්ෂයේ අද රටට කීවිය යුතු තිබෙනවා. ඔවුන්ගේ රාජ්‍ය අංශය දිය කර හැරීමේ ප්‍රතිපත්තිය අත්තරලද තියෙන්නේ. ඒක දැනගන්න ඕනේ නැද්ද අපි? මොකද උන් ආණ්ඩු බලයක් ඉල්ලනවනේ. රටට කියන්න ඕන උන් රාජ්‍ය අංශය දිය කර හැරීමේ ප්‍රතිපත්තිය අත්තරලද තිබෙන්නේ. රාජපක්ෂ මහත්තයා රටට කියන්න ඕන. රාජ්‍ය අංශය දේශපාලනීකරණය කරලා අකාර්යක්ෂම කරලා කඩා වට්ටපු ප්‍රතිපත්තිය අත්තරලද තිබෙන්නේ. පෙට්‍රෝලියම් එකේ එක කාලයක් සේවක පිරෙන නුවරි. එයි ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය නේද? විදුලි බල මණ්ඩලය එක කාලයක් සේවක පිරෙන නුවරි. එයි ඇමති රත්වත්ති. තව කාලයක් සේවක පිරෙන කඩුවලි. එයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත. තව කාලයක් සේවක පිරෙන පන්සල් වලින් අරගෙන. එයි ඇමති පාටලි. පන්සල් වලින් ලියුම් ආව අපි දන්නවා. තව කාර්යයක් තෙල් සංස්ථා පිරෙනවා. මේ ආයතන පිරෙනවා. ඒ ආයතන බාර අමාත්‍යවරුන්ගේ. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? අපේ රටේ මේ රාජ්‍යංශ දිය කර ඇරිය. වරාය එක කාලයක් පිරවෙනවා. අම්පාර නැගෙනහිර පළාතේ. අෆ්‍රෆරායම දිනකොට වරාය සේවකයන් පිරුණේ නැගෙනහිර පළාතේ. ඊළඟ වරාය සේවකයන් පිරවෙනවා. නේද මාතරි. මංගල සමරවීර වරායම තිබෙනකොට. ඊළඟ වරාය සේවක පිරවෙනවා හම්බන්තොටි. රාජපක්ෂ මහත්තයා වරායම තිබෙනකොට. රාජ්‍ය ආයතන මොකද්ද කරේ? මේ සියලු රාජ්‍ය ආයතන විනාශ කරා දේශපාලන වමනාවන් මත. පසුගිය කාලේ පුරාවට මැතිවරණ වලට. දැන් මේ සැරේ නිල් කොඩි අඩුයි නේද? කටවුට් අඩුයි නේද? ඇයි? මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂකින් ඡන්දයක් කරලා පුරුදුනේ. අවුරුදු 20ක් පක්ෂ ඡන්ද කරේ නෑ. මේ අවුරුදු 20ම ඡන්ද කරේ කවුද? පෙට්‍රෝලියම් එකෙන්, විදුලි බල මණ්ඩලයෙන්, වරායෙන්, CTB එකෙන් නේද? ජල ප්‍රවාහන මණ්ඩලයෙන් මේ වගේ තමයි නැත්තම් ආර්ථික සංවර්ධන නිලධාරීන්ගෙන්, සමෘද්ධි නිලධාරීන්ගෙන් ආණ්ඩුවකින් ඡන්ද කරේ. පහුගිය අවුරුදු 20ම ඡන්ද කරේ ආණ්ඩුවේ. කටවුට් ගැහුවේ, පුවරුව හැදුවේ වරාය ඇතුලේ. ඡායාරූප පවපල වෙලා තිබුණා. කැන්වසින් ගියේ පෙට්‍රෝලියම් එකේ. බස් අරගෙන ගියේ විදුලි බල මණ්ඩලය. නේද? පත්‍රිකා බෙදුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය. පෝස්ටර් රැළුවේ RD එකේ. මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ නිසා රාජපක්ෂ මහත්තයා රාජ්‍යාංශය ශක්තිමත් කරා නෙවෙයි. රාජ්‍යාංශය විනාශ කරා. දේශපාලනට ගෙනල්ලා උසස් වීම, මාරු වීම, බඳවා ගැනීම සියල්ල දේශපාලනට ගෙනාවා. ජාතික ඉතිරි කිරීම බැංකුවේ. නේද? සේවකයන් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් 400කට ආසන්න ප්‍රමාණයක් බඳව ගත්තා. ලැයිස්තු කාගේද? එක්කෝ NR වෙන්න ඕන, එක්කෝ BR වෙන්න ඕන. එක්කෝ නාමල් රාජපක්ෂ, එක්කෝ බැසිල් රාජපක්ෂ. මේම ලැයිස්තු ආවේ. ලංකා බැංකුවේ හිටපු සභාපතිවරයාට ඉල්ලා අස්සෙන්න සිද්ධ වුණා. ගාමිණී කිරිවෙල මහත්තයා ඉතාමත් මේ ආර්ථික ශාස්ත්‍රය පිළිබඳ විද්වතෙක්. ඔහුට ලංකා බැංකුව පවත්වාගෙන යන්න බැරුණා. ඔය ලංකා බැංකුවෙන් අයින් වුණා. එයි. ලැයිස්තු වලට රස්සාවලට පිරෙව්වා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා රාජ්‍යාංශය ලොකු කරා සේවකයන් වැඩි කරා කිව්වට රාජ්‍යාංශයේ තිබුණු ගුණාත්මක භාවය මුළුමනින්ම බිඳ වැටුවා. අකාර්යක්ෂම කරා. ඒ නිසා රාජ්‍යාංශය දිය කර ඇරීමේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්තියත් රාජ්‍යාංශය දුර්වල කොට විනාශ කිරීමේ
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තියත් වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඔවුන් දැන් කියන්නේ මොන රටට? ඔවුන් පෙට්‍රෝලියම් එකේ සේවකයන් අරන් පෝස්ටර් ගහපු එක හරියද වැරදිද? විදුලි බල මණ්ඩලයෙන් පෝස්ටර් ගහපු එක හරියද වැරදිද? වරායින් සේවකයන් අරන් ගිහලා පෝස්ටර් ගහපු එක හරියද වැරදිද? ලැයිස්තුවට ජාතික ඉදිරි කිරීම බැංකුවට ලංකා බැංකුවට බඳවගත්තු එක හරියද වැරදිද? මම කියන්න ඕනේ නැත රටට. පැරදි දේශපාලකව ගෙනල්ලා සංස්ථා සභාපතිවරු කරපු එක හරියද වැරදිද? ඔයගොල්ලෝ දන්නා සෙල් ගෑස් සමාගම. සෙල් ගෑස් සමාගම හිටපු සභාපතිවරයා. ඔහුගේ ගෙදර ගෑස් සමාගමට කුලියට දීලා ඔහු ඉන්නවා. හරිද මරුවද? ඉතින් මෙහෙම කට්ටිය හිටියේ. ලක්ෂ 5කට නේ වසන් සෝදරයෝ කියන්නේ. ඉතින් මෙහෙම තමයි සිද්ධ වුනේ. හරිද? මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි. මේ රාජ්‍ය ආයතන විනාශ කරා පහුගිය අවුරුදු 9 ඇතුළත. ඒ වගේ තමයි ගුණාත්මක භාවය බිඳ වැටුවා. ඒ වගේ නීති පද්ධතියක් තිබුණා බිඳ වැටුවා. ටෙන්ඩර් මගඩි ඇති කරා. ඔයගොල්ලෝ හිතන්න. පහුගිය අවුරුදු 9 ඇතුළත කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආණ්ඩුව මිලදී ගැනීම සහ විකිණීම් සිද්ධ කරලා තියෙනවා. කෝටි 1,16,000ක. කෝටි ඒවා 1,16,000ක. නිකන් රුපියල් කෝටි ඒවා 1,16,000ක. ඉදිකිරීම් මිලදී ගැනීම කරලා තියෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව. දැන් රාජපක්ෂ මහත්තයාගේ බිලියන 18 කොහින්ද කියලා. කෝටි 1,16,000ට 100,000 කමිෂන් එක බලන්න. නේද? 1,16,000ට 100,000 කමිෂන් එක බලපුවාම එතන වෙනවා කෝටි 1,160. ඒ කියන්නේ එතනම බිලියන 11යි. ඕම් මහින්ද මහත්තයා. 18න් 11. අපෙන් අහනවා 18 කොහෙද කියලා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව කෝටි 1,16,000ක ව්‍යාපෘති මිලදී ගැනීම අපේ රටේ සිද්ධ කරලා තිබෙනවා. කොයිද රාජ්‍යාංශයක් පවතින්නේ? එක ව්‍යාපාරිකයෙක් අපිට හම්බෙච්ච වෙලාව කිව්වා රාජපක්ෂ මහත්තයා කාලවකවානුව තුල සුදුසුකම අවශ්‍ය වෙන 5%යි යම් ව්‍යාපෘතියක් ගන්න 95%ක් දේශපාලන ඕන කිව්වා. ඉස්සර 5% දේශපාලන වුණා 95%ක් සුදුසුකම වුණා. හැබැයි රාජපක්ෂ මහත්තයා මොකද රාජ්‍යාංශේ කරේ? 95%ක් දේශපාලනයේ 5%යි සුදුසුකම. පාරවල් ගියේ එහෙම, ආර්.ඩී.කේ ටෙන්ඩර් ගියේ එහෙම, ජල ප්‍රවාහන මණ්ඩලයේ ටෙන්ඩර් ගියේ එහෙම, ගෑස් ගෙන්නුවේ එහෙම, ගල් අඟුරු ගෙන්නුවේ එහෙම, තෙල් ගෙන්නුවේ එහෙම. ඒ නිසා රාජ්‍යාංශ දුර්වලම කරන පෙට්‍රෝලියම් එකේ ඉතිහාස කවදාවත් බාල තෙල් පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා නැහැ. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ කවදාවත් නේද ශනික බිඳවැටීම් පිළිබඳ ප්‍රශ්න මේ තරම් බහුලව මතුවලා තිබුණේ නැහැ. නිසා බාල බඩු ගෙනව, බාල තාක්ෂණය ගෙනව මුළු රාජ්‍යාංශ විනාශ කරා. රාජපක්ෂ මහත්මයා ගොඩාක් කියනවා අපි රාජ්‍යාංශ ශක්තිමත් කළා නැහැ, රාජ්‍යාංශ විනාශ කරා, දේශපාලන මැදිහත් කළා. අපි සහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍යාංශය මෙහෙවන්නේ. දැන් අපි අමාත්‍යංශ කරා. ඔබ අපි මම හදපු අමාත්‍යංශ බැලුවොත් ආයතන 32ක් තිබුණා. ඒකට සභාපතිවරු විතරක් පත් කරන්න ආයතන 22ක් තිබුණා. ඔබ හොයලා බලන්න. එක සභාපතිවරයෙක්වත් ජනතා විමුක්ති පෙරමුණේ පෙරදිච්ච മന്ത്രിවරු හෝ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සභාවේ මත හෝ නෙවෙයි. ඒ ශාස්ත්‍රයේ පිළිබඳ නිපුණතාවයේ හැකියාව තියෙන විද්වතුන් තමයි හැම ආයතනයකම සභාපති දුරටපත් උනේ. ඒ නිසා තමයි මිල්කෝ ආයතන ලාභ ලබන්නේ. ඒ නිසා තමයි NLDB ආයතන ලාභ ලබන්නේ. ඒ නිසා තමයි ජල සම්පත් මණ්ඩලයේ ලාභ ලබන්නේ. ඒ නිසා තමයි කාර්යක්ෂම පාලනයකට අවශ්‍ය දොරටු විවෘත කරේ. ඒ නිසා තමයි පොහොර සංස්ථාව, කොමර්ෂල් පොහොර සංස්ථාව ලාභ ලබන ආයතන බවට පත් වෙන්නේ. ඒ නිසා අපි අපේ රටේ රාජ්‍යාංශය ශක්තිමත් කරනවා වගේම කාර්යක්ෂම කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජ්‍යාංශය දිය කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා රාජ්‍යාංශය විනාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍යාංශය ශක්තිමත් කරනවා සහ කාර්යක්ෂම කරනවා. ඒක අපේ රටේ ආර්ථික ප්‍රධාන පංගුව. ඊළඟ අපේ රටේ පෞද්ගලික අංශය වැඩ කරන්නට විශාල කාර්යභාරයක් පැවරලා තිබෙනවා. අපිට මේ ආර්ථික ජයග්‍රහණය අත්පත් කරගන්න බෑ රාජ්‍යාංශයෙන් පමණක්. රාජ්‍යාංශයේ තියෙන මේක එක්තරා සීමා සහිත ප්‍රමාණයක්. හැබැයි මේකේ වැඩි පංගුවක් පැවරෙනවා පෞද්ගලික අංශයට. ඒ නිසා පෞද්ගලික අංශ ව්‍යවසායකයට ආයෝජකයට අපේ රටේ ආර්ථික සැලැස්මට අනුරූපී වන පරිදි තමන්ගේ ආයෝජන කැඳවන්න, තමන්ගේ ව්‍යවසායක ඉදිරිපත් කරන්න, තමන්ට බැංකු ණයක් ගන්න, ඒ සඳහා යටිතල පාසුකම් හදන්න සහන දෙන ජනතා විමුක්ති පෙරමුණ ප්ලේසි. හැබැයි ඒ ලබන ලාභය ෆැක්ටරි ඇතුලේ සාධාරණ බෙදින්න ඕන. ෆැක්ටරි ඇතුලේ ඒකේ මුරකරුවාගේ සිට ඉහළ කළමනාකාරීත්වය දක්වා සාධාරණව ෆැක්ටරි ඇතුලේ ආදායම ලාභය බෙදින්න ඕන. මා කියන්නේ සමානව කියලා. නමුත් සාධාරණ බෙදීමක් තියෙනවා. සාධාරණ බෙදීමක් තිබ්බොත් විතරයි ශක්තිමත් පෞද්ගලික අංශයක් නදා පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. අද පෞද්ගලික අංශයට ඇති වී තිබෙන ව්‍යසනේ මොකක්ද? එක ෆැක්ටරි එක ගොඩක් කාලයක් බොහෝ දෙනෙක් ඉන්නේ නැහැ. ඒ ෆැක්ටරිය අත්තරනවා, තව ෆැක්ටරි එකකට යනවා. ඒක අත්තරනවා, තව තැනකට යනවා. මෙතන පඩිමදි කියනවා, අතන ඇඳුමක් දෙනවා කියනවා. මෙතන කෑම නැහැ කියනවා, අතන දවල් කෑම දෙනවා කියනවා. මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ.
ඉතින් ස්ථාවර පෞද්ගලික අංශයක් වෙනකොට නිරන්තරයෙන් චලනය වෙන පෞද්ගලික අංශයක් තියෙනවා. හැම ෆැක්ටරියක් ඉස්සරහටම ගිහපුවම බෝඩ් එකක් තියෙනවා ඇබෑර්තු ඇත කියලා. හැබැයි ඒ වගේම තරුණ පරම්පරාවක් උද්ඝෝෂණය කරනවා රස්සාවක් ඕන කියලා. මේ දෙක එකට සිද්ධ වෙන්නේ කොහොමද? ඇබෑර්තු ඇත කියලා ගේට්ටුවේ ගහලා තියෙනවා. රස්සාවක් නැතුව තරුණයන් රස්සියදුක ගහ ඉන්නත් එක රටයකට සිද්ධ වෙන්නේ කොහොමද? ඒ නිසා පෞද්ගලික අංශෙට Taman සතුවට එන වැඩ කරන සේවකයාගේ අයිතිය සුරක්ෂිතභාවය තහවුරු කිරීම උන්ගේ වගකීම. ඒ වගේම පෞද්ගලික අංශෙ මුහුණ දීලා තිබෙන විශ්‍රාම අවධියෙන් පස්සේ තමන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නේ. අපි කවුරුත් වැඩ කරනවා. වැඩ කරන ඒවා බැලුමට අපි ඉස්පිරිතාලේ රස්සාව කරන්න අපේ පවුල ජීවත් කරවන්න පුළුවන්. ෆැක්ටරි වැඩේ කරන්න අපේ පවුල ජීවත් කරවන්න පුළුවන්. හැබැයි ඒක සමාජ කාර්යයක්. දොස්තර මහත්තයා ඉස්පිරිතාලේ නැත්නම් වැඩ කරන සේවකයා ෆැක්ටරියේ නැත්නම් ඒ ෆැක්ටරි දුවන්නේ නැහැ. ඒ නිසා අපි පුද්ගලිකව අපිට පඩියක් ලැබෙන එක ඇත්ත. හැබැයි අපි කරමින් තිබෙන සමාජ කාර්යය. ෆැක්ටරිය බඩු නිෂ්පාදනය කරේ නැත්නම්, ඉස්පිරිතාලේ බෙහෙත් දුන්නේ නැත්නම්, බස් රියදුර බස් ටික අරගෙන ගියේ නැත්නම්, දුම්රිය රියදුර කෝච්චි ටික අරගෙන ගියේ නැත්නම් රටක් එන හිටිනවා. ඒ නිසා කෝච්චි අරගෙන ගියාට ඩ්‍රයිවර්ට පඩියක් හම්බෙන එක ඇත්ත. බස් එක අරන් ගියාට ඩ්‍රයිවර්ට පඩියක් හම්බෙන එක ඇත්ත. දොස්තර වැඩේ කරාට දොස්තරට පඩියක් හම්බෙන එක ඇත්ත. ෆැක්ටරි වැඩ කරාට පඩියක් හම්බෙන එක ඇත්ත. හැබැයි ඒක පෞද්ගලික අපේ වැඩක් නෙවෙයි. ඒක සමාජ කාර්යයක්. අපි අපේ හයිය තියෙන වෙලාවේ අපේ දැනුමින් අපේ ශක්තියෙන් මේ සමාජය ගොඩනැගීම වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. එහෙනම් ඒ සමාජයේ වගකීමක් තමයි බැරි වෙනකොට ඒගොල්ලෝ රැක බලා ගන්න. ඒක අපේ වගකීමක් නෙවෙයි. අපි හැමදෙනාම ජීවිත කාලය වැඩ කරලා තියෙන සමාජය වෙනුවෙන්. ඒ සමාජීය අත්තරින්න බැරි වගකීමක් ඒ ආරක්ෂා කර ගැනීම. ඒ නිසා පෞද්ගලික අංශේ රාජ්‍ය අංශේ ભેදකින් තොරව හැම කෙනාටම තමන්ගේ විශ්‍රාම සුවය මානසික නිදහසකින් විනෝදයකින් ගෙවන්න පුළුවන් සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ජනතා විමුක්ති පෙරමුණ සකස් කරනවා. වැඩ කරන ජනතාව බලා ගැනීම ඒ ආණ්ඩුවේ වගකීම. ඒ ජනතාව බලා ගන්න කේ ආණ්ඩුවේ වගකීම. ඒක අපි ඉටු කරනවා. ඒ වගේම ජීවිතේ පවත්වාගෙන යාම සඳහා සාධාරණ වැටුපකට අවශ්‍ය දෙකට අපි හදනවා. ඒක නිකන් හදන්න බෑ. නිකන් මේ මාසෙන් පඩියක් වැඩි කරන්න ඊළඟ මාසේ 10000ක් දෙන්න 25000ක් මූලික වැටුප පට්ටපල් බොරු. හොඳයි. එහෙම හදන්න බෑ. නිකන් එක තැනක ගයක් තව ඇමති කෙනෙක් ගයක් හදනවා කියනවා. තව ඇමති කෙනෙක් පඩි වැඩි කරන්නම් කියනවා. තව ඇමති කෙනෙක් බෙහෙත් ටිකක් දෙන්නම් කියනවා. තව ඇමති කෙනෙක් පොත් ටිකක් දෙන්නම් කියලා. මෙහෙම පුළුවන් අධ්‍යාපනයක්. රටක් හදන්න. මේ ඔක්කොම සංයුක්ත සැලැස්මක්. ආර්ථිකයේ වර්ධනය ප්‍රතිලාභ තමයි අධ්‍යාපනයට එන්නේ. ආර්ථිකයේ වර්ධනය ප්‍රතිලාභ තමයි සෞඛ්‍ය සේවයට එන්නේ. ආර්ථිකයේ වර්ධනය ප්‍රතිලාභ තමයි ප්‍රවාහනංශයට එන්නේ. අද ප්‍රවාහනංශෙට මොකද සිද්ධ වෙලාද? විශාල බිඳ වැටීම ලක් වෙලා තිබුණා අපේ ප්‍රවාහනංශේ. ඔබට රාජකාරියට එන්න හරියම බස් සේවයක් තිබෙනවා. දුම්රිය සේවයක් තිබෙනවා. දුම්රිය උදේට බලන්න නේද? උදේට කොහොමද දුම්රිය එන්නේ? ඇවිල්ලා අඩුම තරමේ පාන්දර නැගිටලා මෝටර් සයිකලේ හරි පුටු සයිකලේ හරි පයින් හරි ගමේ තියෙන බස් එකේ හරි ස්ටේෂන් එකට ඇවිල්ලා එතන යාන්තම් දොරේ ඉල්ලිලා නේද? කොයි වෙලාවෙ වැටෙයිද? නේ කොතන වදීද? පාලම ගාවින් ඇඹරෙන්න ඕන. නේ පවුන් මොකද්ද මේ ප්ලැට්ෆෝම් එක ගාවින් කකුල උඩට ගන්න ඕන. හරිද? මෙහෙම බේරිලා මරදානින් බැහැලා ආයේ බස් එකේ ඉරවිලා කාර්යාලයට එනවා. පැයක්වත් යනවා හති අරින්න. මෙහෙම නෙමෙයි. නේ මේ මොකද්ද මේ? මේ ප්‍රවාහන සේවයේ මේ කාර්යක්ෂම වෙන්න ඕන මොකද්ද මේ නිෂ්පාදනයේ සේවාවේ අවශ්‍යතා සපුර්ණ කණ්ඩායමට සපයන්න. සේවාව සපයන්න. අද ඒවා බිඳ වටලා තිබෙනවා. ඇයි බස් එකේ එනකොට ඔච්චර කොන්දරි දෙන්නේ? පිටරට ගිබ්බෝ ඇති. ලෝකයේ හැම බස් එකකටම උපරිම නගින්න තියෙන පඩි දෙකයි. ලංකාවේ පඩි 4යි. ඇයි අපි පඩි 4ක නගින්නේ? මේ බස් ගහලා තියෙන්නේ ලොරි චැසි. කොහොමද හිතනවා? ටාටා බස් එක අශෝක ලේලන් බස් එක තියෙන ලොරි චැසි. ලොරිය උසයි. මේ අපේ බස් එකත් උසයි. ලොරි චැසියට බස් පොඩි ගහලා. ඉතින් පොල් පටවනවා, මාළු පටවනවා වගේ මිනිස්සු පටවනවා. මොකද මේ පාලකයෝ හැදුවේ. එනිසා අපි කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ඕන. ඊට පස්සේ එයාගේ සේවය තෘප්තියෙන් කරන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕන. එයාට හොඳ සාධාරණ ජීවත් වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් වෙන්න ඕනේ රැකියාව. මොකද ඔහුගේ රැකියාව ඒක. ඔහුට හොඳ නිදහසක් තියෙන්න ඕන. මානසික සුවයක් තියෙන්න ඕන. ඔබ බලන්න කාර්යාලේ නේද කාර්යාලයට එනකොට මේ ඉන්නේ පොඩ්ඩක් පුප්පගෙන ඉන්නේ. මොකද්ද අද බස් එක කියලා එනවා. කවුරු හරි ආපු හැටි ගොඩ වෙනවා යාගෙන් එකට. දැන් මේකයි වෙලා තියෙන්නේ. තෘප්තියකින් යුතුව මානසික නිදහසකින් යුතුව කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ගොඩනගන්න ඕන. ඒකට හවුල් වෙන සේවකයන් රැක බලා ගැනීම, එයට සාධාරණ ජීවිතයක් පවත්වා ගැනීම සඳහා ආදායම් ලබා දීම ආණ්ඩුවේ වගකීම. අපි මේ රටේ ජනතාවට රැකියා අවස්ථා හදනවා වගේම, ඔවුන්ට සාධාරණ ආදායම් මාර්ගයක් හදනවා වගේම, ඔවුන්ට ජීවත් වෙන්න බැරි වෙනකොට, ඔවුන් රැකියාවක් කරගන්න බැරි වෙනකොට ඔවුන්ට
සමාජ ආරක්ෂණ ක්‍රියාවලියකුත් සකස් කරන්න සූදානම්. ඒ නිසා ශක්තිමත් රාජ්‍ය සේවයක් ශක්තිමත් වැඩ කරන ජනතාවගේ ඉදිරි අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගා තිබෙන වැඩපිළිවෙල තුල. ඒ වෙනුවෙන් ඔබගේ දායකත්වයේ සහාය අපිට ලබා දෙන්න. මේ රට අපි හදන්න ඕන. සමහර අය හිතන අපිට කරන්න බැරිද? අපි හැමදේම කරනවා. අපි කරලා නැත්තේ නේද? මෙතන ඉන්න හැමදේම කරන අය ඉන්නේ. හැබැයි කරලා නැත්තේ මොකද්ද? ආණ්ඩු පාලනය කරන එක විතරයි. නේද? ෆැක්ටරි ඇඳුම් මහන්නේ අපි. රේල් පීල හදන්නේ අපි. ගල්වලේ ගල් ටික කඩන්නේ අපි. කෝච්චිය අමාරුවෙන් පීලි දිග අරගෙන යන්නේ අපි. මේ බස් එකක් හැප්පෙන්නේ නැතු මේ හයි ලෙවල් පාර ගෙනියන එකම. නේද? ඒ බස් ටික ගෙනියන්නේ අපි. අපි තාමත් දක්ෂ ලෙස වැඩ කරනවා. හැබැයි අපි එකක් කරලා නැහැ. අපි පාලනය වෙන අය අතර දීලා තියෙනවා. රටේ සියලු වැඩ කොටස් අපි කරනකොට පාලනය වෙන අයට අපි දීලා තියෙනවා. එහෙනම් සියලු වැඩ කොටස් කරන අපි අතටම පාලනයේ බලය අත්පත් කරගත යුතුයි. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න, ඒ වෙනුවෙන් ඉදිරියට එන්න, ඒ වෙනුවෙන් දායකත්ව සපයන්න කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.